समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. පින්නතුනි අද අපි මේ ධර්ම දේශනාව තුළින් පින්නතුල්ලාට කියලා දෙන්නේ කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය. පින්නතුනි මේ කෙලෙස් කියන දේවල් අපට අයිති දේවල් නෙවෙයි. ඒවා බාහිරින් ආපු දේවල්. එහෙමනම් ඕනම කෙලෙසයක් කපන්න පුළුවන්. ඕනම කෙලෙසයක් අයින් කරන්න පුළුවන්. අපි මුලින්ම අවබෝධ කරගන්නට ඕන, තේරුම් කරගන්නට ඕන මේ කෙලෙස්. ඒ කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා, අනේක විද අකුසල චේතනා. මෙන්න මේ කියන අකුසල ධර්ම බාහිරින් එන දේවල්. ඒවා අපිට අයිති දේවල් නෙවෙයි. ඒකනේ ඕනම කෙලෙසයක් කපන්න පුළුවන්. අපට බද්ධ වෙලා නම්, සම්බන්ධ වෙලා නම් අපිට පින්නතුනි ප්‍රතිපත්ති පුරලා මේ කෙලෙස් ගලවන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ කෙලෙස් අපේ ඇතුළට එන්නේ කොහොමද? මේ කෙලෙස් ඇතුළට එන්නේ මේ ආයතන හරහා. ඇස, කන, නාසය, දිව, ඊළඟට මේ කය සහ සිත. මෙන්න මේ ආයතන හරහා තමයි පින්නතුනි කෙලෙස් ගලන්නේ. එතකොට අපි මේක හොඳට තේරුම් ගන්නට ඕන. මේ ආයතන 6 අපි මීට කලිනුත් පින්නතුලට මතක් කරලා තියෙනවා. මීට වඩා අපේ බෞද්ධයන් මේ ආයතන 6 පිළිබඳව ඇත්තටම සැලකිලිමත් වෙන්නට ඕන. ඒකට හේතුව තමයි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මේ ආයතන හරහා කරන ක්‍රියාපටිපාටිය. දැන් බලන්න අපි ඇහෙන් රූප බලනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයට පහස විඳිනවා. සිතට අරමුණු ගන්නවා. මීට වඩා අපි දෙයක් කරනවද? පින්නතුනි මේ ලෝකයේ හැම කෙනාම කරන්න ওই ටික.
රූප බලනවා, ශබ්ද අහනවා, ආග්‍රහණය කරනවා, රස විඳිනවා, පහස විඳිනවා. ඊළඟට සිතට අරමුණු ගන්නවා. ඕක තමයි අපේ ලෝකය. ඊළඟට මේ පුතත්ජනයාගේ තව විශේෂම දෙයක් තමයි පින්නතුනි සැප විඳීම කියන එක. හැම කෙනෙක්ම සැපයට කැමති, දුකට අකමැති. හැබැයි අපි කැමති වෙන දේ වගේම තමයි අකමැති වෙන දේත් අපට ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මුළු ලෝකේම තියෙන දුකේ. හැබැයි මේකේ අල්ප මාත්‍ර සැපයක් නැත්තේත් නෑ. සැපයක් තියෙනවා. සැපයක් නැත්තම් මේ සත්වයෝ ওই පංචකාමයේ ඔස්සේ යන්නේ නෑනේ. අර චූටි ආස්වාදය අල්ලනවා, ආදීනව පැත්ත හිතන්නේ නෑ. එහෙමනම් මොකක්ද මෙතන තියෙන සැපය? අපි සැප විඳිනවා කියලා කියන්නේ හොඳට කල්පනා කරලා බලනකොට පින්නතුනි සැප විඳිනවා කියලා කියන්නේ මේ ඇහැට අපි කැමති රූප ලැබෙනවා නම් ඔන්න සැප. කනට කැමති ශබ්ද ඇහෙනවා නම් ඔන්න සැප. නාසයට කැමති ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම් ඔන්න සැප. දිවට කැමති රස ලැබෙනවා නම් ඔන්න සැප. ඊළඟට කයට කැමති පහස ලැබෙනවා නම් ඔන්න සැප. ඕක තමයි සැප කියලා කියන්නේ. සිතරත් ඉතින් කැමති අරමුණු ලැබෙනවා නම් ඔන්න සැපයි. එතකොට බලන්න සැපයි කියලා කියන්නේ මේ ආයතනයන්ට තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම් ඔන්න සැපයි. දුකයි කියලා කියන්නේ මේ ආයතනයන්ටම තමන් අකමැති ටික ලැබෙනවා නම් අන්න දුකයි. ඒ කියන්නේ තමන්ගේ ඇහැට තමන් අකමැති රූප ලැබෙන්නේ. අකමැති ශබ්ද නම් ලැබෙන්නේ කනට. නාසයට අකමැති ආග්‍රහණ නම් ලැබෙන්නේ. දිවට අකමැති රස නම් ලැබෙන්නේ. කයට අකමැති පහස නම් ලැබෙන්නේ. සිතට අකමැති අරමුණු නම් ලැබෙන්නේ. මෙන්න මේකට කියනවා දුක. එතකොට මේ සැපයි දුකයි කියලා කියන්නේ මේකට. මේ ආයතනයන්ට තමන් කැමති ටික ලැබෙනවා නම් සැපයි, අකමැති ටික ලැබෙනවා නම් දුකයි. ඕක තමයි පින්නතුනේ දුක සැප නැත්නම් සැප දුක කියලා කියන්නේ. එතකොට බලන්න අපේ ලෝකයේ මේ ආයතන හරහා නෙවෙයිද සිද්ධ වන්නේ. කෙනෙක් ජීවත් වෙනවා කියලා කරන්නේ ওই ටිකනේ. ඊළඟට මේ ආයතන හරහා තමයි අකුසල් එකතු වෙන්නේ. මේ ආයතන හරහා තමයි කුසල් එකතු වෙන්නේ. මේ ආයතන හරහා තමයි සසර දික් වෙන්නේ. ආයතන සංවරය තුලින් තමයි සසර කෙටි වෙන්නේ. එහෙමනම් අපට මේ කෙලෙස් ගලාගෙන එන්නේ කොහෙන්ද? මෙන්න මේ ආයතන හරහා. අපි මේ කෙලෙස් ප්‍රහාණයට ප්‍රවේශ වෙන්න කලින් තව දෙයක් දැනගන්නත් ඕන. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකනේ මේ ධර්මයට පටිච්ච සමුප්පාදය කියන්නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. දැන් බලන්න අපි ඇහෙන් ලස්සන රූපයක් දකින්නේ ඉබේ නෙවෙයි. සංසාරේ කරගත්ත කුසල කර්මයක විපාකයක් හැටියටයි අපි ලස්සන රූප දකින්නේ. ඒ ඉතින් සැප කියලා කියන්නේ ඕකනේ. එහෙනම් සැප කියන ඒවා ඉබේ ලැබෙන්නේ නැහැ නේද? ඒ සඳහා ඊට අනුරූපව අපි කුසල් කරලා තියෙන්න ඕන. ඒතර සංසාරේ කරගත්ත කුසල කර්මයක විපාකයක් හැටියට තමයි අපි හැමෝම ඇහෙන් ලස්සන රූප දකින්නේ. ඊළඟට පින්නතුනේ මේ ඇහෙම්ම අපි අකමැති රූප දකින්නේ. ඒකත් ඉබේ නෙවෙයි. ඒකත් හේතුවක් නිසා. සංසාරයේ කරගත්ත අකුසල කර්මයක විපාකයක් හැටියටයි අපි අකමැති රූපයක් දකින්නේ.
දැන් මෙතනදී අපි හිතන්නට ඕන අපි සංසාරයේ කුසල් කරලා ලස්සන රූපයක් දකිනවා. ඒක පිනකින් දකින දෙයක්. ඒක දැක්කහම අපිට ඇති වෙන්නේ මොකද්ද? ආශාවක්. නැත්තම් ලෝභයක්. ලෝභය කියලා කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. එතකොට බලන්න මේ සංසාර ගමන මොනතරම් කුරිරුද? අපි සසර කුසල් කරලා ලස්සන රූපයක් දැක්කහම වර්තමාන ජීවිතේ එකතු වෙන්නේ නැවත අකුසලයක්. හරි අසාධාරණයි වගේ බැලුමට පේන එක තමයි සසර හැටි. ඊළඟට පින්නතුනි අපි මේ ඇහෙන් අකමැති රූපයක් දකිනවා. අකමැති රූපයක් දකින්නේ ඉබේ නෙවෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. අපි අකමැති රූපයක් දකින්නේ සංසාරයේ කරගත්ත අකුසල විපාකයක් නිසා. හොඳයි අපි අකමැති රූපයක් දැක්කහම අපිට ඇති වෙන්නේ මොකද්ද? ආසාවක්ද? නෑ. අකමැත්තක් නැත්නම් කේන්තියක්, තරහක්, පටිගයක් නැත්නම් ද්වේෂයක්. ඒතර අකමැති රූපයක් දැක්කහම ඇති වෙන්නේ මොකද්ද? ද්වේෂයක්. ද්වේෂය තරහ කියලා කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. එතකොට බලන්න සංසාරයේ කුසලයක් කරලා ලස්සන රූපයක් දැක්කත් ලෝභය නිසා අකුසල් එකතු වෙනවා. සංසාරයේ අකුසල් කරලා අකමැති රූපයක් දැක්කත් වර්තමාන ජීවිතයේ ද්වේෂය ඇති වෙනවා. ඒකනේ ස්වභාවය නේද? හැබැයි පින්නතුනේ අපි ධර්මයේ දන්නවා නම් සිහිය දියුණු කරලා තියෙනවා නම් සංසාරයේ කුසල් කරලා ලස්සන රූපයක් දැක්කත් ඒක කුසලයට හරවන්න පුළුවන්. අකමැති රූපයක් දැක්කත් සංසාරයේ අකුසල් කරලා අපිට ඒකත් පින්නතුනේ කුසලයක් බවට හරවන්න පුළුවන්. ඒ කොහොමද? ඒ තමයි අපි හිතමු දැන් ලස්සන මලක් දැක්කා කියලා හිතන්නකෝ. අපිට එකපාරම ආශාවක්, ලෝභකමක් ඇති වුණා. ඒ මොහොතේම අපිට හිතන්න පුළුවන් නම් අනේ මේක පර වෙලා යනවනේ, අනිත්‍ය වෙලා යනවනේ. ඉතින් මල් පූජා කිරීමේ ගාථාවේ තීරුමත් ඒකමනේ නේද? පූජීමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබහම් මොක්ඛං පුප්පං විලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං. මේ ලෝකේ ලස්සන නිර්මාණයක් වූ මේ මල බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒ තුලින් මට මහ කුසලයක් එකතු වෙනවා. හැබැයි මේ මල මිලින වෙලා පර වෙලා යනවා වගේ මේ ජීවිතයත් ඒ විදිහටම භවයට යනවා. බලන්න කොච්චර ලොකු විපස්සනාවක්ද. එහෙමනම් දැන් බලන්න මේ වගේ ලස්සන දෙයක් දැක්කොත් සංසාරේ කුසල් කරලා ලස්සන දෙයක් දැක්කහම අපිට ওই අනිත්‍ය සංඥාවට හිත ගේන්න පුළුවන් නම් ඒක කුසල් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟට සංසාරේ අකුසලයක් කරලා අකමැති දෙයක් දැක්කනම් ඒකත් පින්නතුනි අපිට කුසලයක් බවට හරවන්න බැරිද? පුළුවන්. අපවිත්‍ර දෙයක් දැක්කනම් අනේ ඉතින් මගේ ශරීරයත් හැදිලා තින්නේ මේ වගේන්නේ කියලා හිතුවනම් කුසල්. යථාර්ථයේ තේරුම් ගත්තනම් කුසල්. එහෙමනම් බලන්න මේ සඳහා අවශ්‍ය කරන්නේ ඇත්තටම සිහිය. මේ කෙලෙස් ප්‍රහාණයේදී පින්නතුලට මේ දේශනාව ශ්‍රවණය කරගෙන යනකොට තේරෙයි කෙලෙස් නැති කරන්න තියෙන ලොකුම බලවේගය තමයි මේ සිහිය. සිහිය තියෙනවා නම් පින්නතුනි කෙලෙස් වලින් ඈත් වෙලා ඉන්න පුළුවන්. අසතිය අසම්පජඤ්ඤය නිසා තමයි අපි ගොඩාක් කෙලෙස් වලට එකතු වෙන්නේ. එතකොට දැන් පින්නතුලට තේරෙනවා මේ සිහිය පිළිබඳව අපි විශේෂයෙන්ම කතා කරන්නට ඕන. සිහිය නැත්තම් මුකුත් කරගන්න බෑ. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රේ ආතාපි සම්පජානෝ සතිමා කියලා වදාලා. යථාර්ථේ කරා යන්න නම් මේ කරුණු තුන තියෙන්න ඕනේ. මොනවද? ආතාපි වීරිය, සම්පජානෝ නුවණ, සතිමා සිහිය.
ওই තුන් දෙනා අත්වැල් බැඳගෙන යන්නේ. ආර්ය ශ්‍රාංක මාර්ගයේ අනිත් අංග වැඩෙන්න නම් සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති මේ තුන් දෙනා එකට යන්නේ. සම්මා දිට්ඨි කියන්නේ නුවණ, සම්මා වායාම කියන්නේ වීරිය, සම්මා සති කියන්නේ සිහිය. දැන් බලන්න අපි හිතමු දැන් මේ පින්නතුල බණ අහනවා. මේ බණ අහන වෙලාවේ හොඳට නුවණ තියෙන්න එපා නේද? සම්මා දිට්ඨිය තියෙනවා නම් මේ බණ ටික හොඳට අහගෙන යන්න පුළුවන්. ඊළඟට වීරිය තියෙන්නත් ඕන මේ ධර්මාරම්මණය කිරීම හිත යොමාගෙන බණ අහන්න. හැබැයි මේකට සිහිය තියෙන්නත් ඕන. දැන් අපි හිතමු බණ අහන වෙලාවේ අපේ හිත කොහෙට හරි ගියා නම් ඒක සිහියෙන් දැනගෙන වීරියෙන් තමයි නැවත යථාර්ථයට ගෙන්න ගන්න. සිත පිහිටුවා ගන්න. ඉතින් මේකට මෙන්න මේ තුන් දෙනා එකට යන්නේ. ඉතින් මේ කාරණෙත් පින්නතුල හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට විශේෂයෙන්ම දැනගන්න ඕන දේ තමයි මේ සිහිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් පින්නතුලට මතක ඇති අර ඇතාගේ පාසටහන තුල ඇත් පියවර තුල ඕනම සතෙකුගේ පියවරක් තියන්න පුළුවන්. එන ඇත් පියවර ඒ තරම් ලොකුයි. අන්න ඒ වගේ තමයි මුළු බුද්ධ ශාසනයේම බුද්ධ ධර්මයේම හඳුන්වන්න පුළුවන් වචනයක් තියෙනවා. ඒ තමයි අප්‍රමාද. අපිට තේරෙන විදිහ අප්‍රමාද කියලා කියන්නේ ප්‍රමාදනය කියන එකනේ. ධර්මයේ තෝරනවා අප්‍රමාද කියලා කියන්නේ සිහිය. බලන්න පින්නතුනි, එතකොට මේ සිහිය කියලා කියන්නේ මුළු බුද්ධ ශාසනයේම තියෙනවා මෙතන. එතකොට මේ සිහිය තිබුණොත් තමයි අපිට මේ කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මේ කෙලෙස් ප්‍රහාණය කරන හැඟීම අපි ඇති කරගන්නට ඕන. එකට අපි කියනවා පහාන සංඥාව කියලා. පින්නතුල අහලා තියෙනවා පහාන සංඥා. දැන් සංඥාව කියන එකත් අපි තේරුම් අරගෙනම මේ කෙලෙස් ප්‍රහාණයට ගියොත් හොඳයි. හදිස්සි වෙලා අපිට මේ කෙලෙස් නැති කරන්න බෑ. එතකොට දැන් පින්නතුල තේරුම් ගත්තා මේ ආයතන හරහා තමයි මේ කෙලෙස් ඇතුළට එන්නේ. එහෙමනම් මේ කෙලෙස් පාලනය කරන්න සිහිය කියන එක අත්‍යවශ්‍යයි. ඒකට වීරිය අවබෝධයත් ඒ වගේම අවශ්‍යයි. විශේෂයෙන් සිහිය තියෙනවා නම් එතන ඉතින් අවබෝධය තියෙනවනේ. එතකොට දැන් පින්නතුනේ මේ පහාන සංඥාව. ද සංඥා කියලා කිව්වහම සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. සංඥාවේ කියලා කියන්නේ ඉතින් අර හඳුන ගන්නවා කියන එකනේ. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුන ගන්නවා, කනෙන් ශබ්ද හඳුන ගන්නවා, නාසයෙන් ආග්‍රහණය හඳුන ගන්නවා, දිවෙන් රස හඳුන ගන්නවා, කයෙන් පහස හඳුන ගන්නවා, සිතින් අරමුණු හඳුන ගන්නවා. ඊළඟට තව නොයේක් දේවල් අපි හඳුන ගන්නවා. හැබැයි අසුතවත් පුතඥයා මේ හඳුනා ගන්න දේ පින්නතුනේ නිවැරදි ආකාරයෙන් හඳුන ගන්නව අඩුයි. හඳුන ගන්නේ වැරදි විදිහට. ඒකට අපි නමක් දෙනවා සංඥා විපල්ලාසය. දැන් බලන්න අනිත්‍ය දේ හඳුනගන්නේ නිට්ටය හැටියටනේ. ඒක හරිද වැරදිද? වැරදි. මේ අවිඥානික සවිඥානික මේ සංස්කාරයන්ගේ මේ යථාර්ථය, මේ ස්වභාවය අපි දන්නවා ඒකාන්තයෙන් නිට්ටය නෑ කියලා. අනිත්‍යයි කියන එක අපිට තේරෙනවා. නමුත් අපි හඳුනගන්නේ නිට්ටය හැටියට. අර යටින් කියන අනිත්‍යයි කියලා උඩින් මුමුණුවාට හිතුවට අර හද පත්ලෙන් දෙනවනේ මේකින් පොඩි නිට්ටයක් තියෙන බව. ඒක වැරදි හැඟීමක් නෙවෙයිද? වැරදි හඳුනා ගැනීමක් නෙවෙයිද? වැරදි හඳුනා ගැනීමක්. ඊළඟට පින්නතුනේ දුක් දේ අපි අල්ලගන්න සැප හැටියට. ඒක වැරදි හඳුනා ගැනීමක්. දැන් බලන්න පංචස්කන්ධ ඒ දේශනාවේදී විශේෂයෙන්ම දැන් ප්‍රථම ධර්ම දේශනයේදී පවා
තථාගතයන් වහන්සේ වදාළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් කිව්වහම මේ පංච උපාදානස්කන්ධ පරිහරණයම දුකයි. පංචස්කන්ධයම දුකයි. නමුත් අපි මේක සැපක් හැටියට අල්ලගන්නේ නැද්ද? අල්ල ගන්නවා. ඒක නිපදෙනකොටම සුබ උපන්දිනයක් happy birthday to you. එහෙමනේ අපි ඒක දැන් භාවිතා කරන්නේ නේද? ඉතින් මොකද්ද මේ? අපි සරණ ගිය සරුවත්යන් වහන්සේ මේක දුකයි දුකයි කියලා දේශනා කරන අපි මේක සුබයි සුබයි කියලා අල්ලනවා. ඒක හරිද වැරදිද? වැරදි. ඒක සංඥා විපල්ලාසයක්. අනාත්ම දේ අපි ආත්ම හැටියට ගන්න නැද්ද? ගන්නවා. අනාත්මයි කියලා කියන්නේ මම මගේ කියලා මේ වසඟේ පවත්තන්න බෑ. නමුත් අපිට තියෙන්නේ මොකනේ? හැම වෙලේම මම හැමදේම මම. දෙන්නේ කතා කරොත් බලන්න තමන්ම නිස්මතු කරගන්න බලන්න. ඒ කියන්නේ ආත්ම සංඥාව කියන එක උප්පරිමයි. අනාත්මය කියන්නේ වසඟේ පවත්තන්න බෑ කියන එක. දැන් බලන්න අපිට අපේ ශරීර කූඩුවත් අපට ඕන විදිහට පවත්තන්න බෑනේ. ඉතින් කවුරුත් කැමති නෑ ලෙඩ වෙන්න. අපි ලෙඩ වෙන්නේ. වයසට යන්න කැමතිද කවුරුත්? නෑ. කැමති නෑ නමුත් වයසට යනවා. ඒ කියන්නේ වසඟේ පවත්තන්න බෑ මේක. නමුත් පින්නතුනේ අපි කොච්චර ඕක දැනුණත් අපි ඉන්නේ මම කියන සංඥාවෙන්. මගේ කියන සංඥාවෙන්. මට අයිති කියන සංඥාව තුළනේ අපි ඉන්නේ. එහෙමනම් ඒක වැරදි සංඥාවක්. ඊළඟට අසුබදී අපි සුබ හැටියට ගන්නවා. දැන් අසුබදී අපි සුබ හැටියට ගන්නවා කියලා කියන්නේ දැන් බලන්න මේ පංච උපාදානස්කන්ධයම විශේෂයෙන් අපිට තේරෙන විදිහට ගමුකෝ ශරීර කූඩුව. මේ ශරීර කූඩුව ඒකාන්තෙන් අසුචි වලක් වගේ. නව දොරකින් පින්නතුනේ අපවිත්‍ර දෑ හැගිරෙනවා. දවසක් දෙකක් තුනක් උප්පරිම සතියක් අපිට ඉන්න පුළුවන් මේක පිරිසුදු කරන්න නැතුව. ඉන්නවා නම් ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒතර බලන්න මේක කොච්චරනම් අපවිත්‍ර තැනක්ද. මේ අසුචි වලක් පින්නතුනේ අපි සුබ හැටියට ගන්නවනේ. දැන් බලන්න අපි කොච්චර අපි මේ කතා කරත් අසුබයි කියලා අපි මේක ගන්න සුබ හැටියට. කොණ්ඩේ අපිට සුබ නැද්ද? සුබයි. ඒකනේ කොණ්ඩේට ආදරෙන් ඉන්නේ. දත් ටික මුතු කැට වගේ කියලා. නියපොතු ටික ලස්සනයි, හැම ලස්සනයි. තථාගතයන් වහන්සේ අසුබයක් හැටියට දකින්න කියපු දේ අපි දකින්න සුබ හැටියට. ඒක හරිද? ඒක වැරදි හැඟීමක්, වැරදි සංඥාවක්. දැන් බලන්න මේ රූපය සම්බන්ධව ලෝකයේ මොනතරම් වැහිලාද තියෙන්නේ. ඒ ආස්වාද පැත්ත විතරමයි දකින්න දන්නේ. මේකේ තියෙන ආදීනව නිකන් හිතිලවත් නැහැ. ඔහේ පැලැත්තර දදා ඉස්සරහට යනවා. එහෙමනම් අපි මේක හොඳට වටහා ගන්න ඕනේ පින්නතුනි. ආදීනව පැත්ත. එතකොට බලන්න අපි මේ අසුබදේ සුබ හැටියට ගන්නවා. නර උඩින් තියෙන ටිකට සාමාන්‍යයෙන් අපි අහු වෙනවා. නමුත් බඩ මැද්දෙන් එහෙම පරලා ඇතුලේ තියෙන බඩවැල් ටික එහෙම එළියට ගත්තොත් කවුරුත් ලං වේද? කොච්චර ලස්සන කෙනෙක් වුණත් නෑ, බය දුවනවා. එහෙමනම් පින්නතුනේ අපේ මේ රැවටීමක් තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සංඥාව හඳුනා ගන්නවා කියන එක හරියට මිරිඟුවක් වගේ, මුලාවක් වගේ. ඇත්ත වගේ පේනවා, ඇත්ත නෙවෙයි ළඟට ගියහම. එහෙනම් අපේ පින්නතුල්ලාට දැන් තේරෙනවා මේ සංඥාව හඳුනා ගන්නවා කියන එක අපි කරන්නේම වැරදි විදිහට. ඒතකොට දැන් පහාන සංඥාව අපි නිවැරදි ආකාරයට කෙලෙස් ප්‍රහාණය කරන විදිහ නිවැරදි ආකාරයටම කරන්න ඕන. එහෙම නැතුව බණක් අහලා සාදු සාදු කිව්වයි කියලාම නිවන් දකින්න නම් බෑ. මේකෙන් අදහස් කරන්නේ නිවන් සැප ලැබේවා කියනකොට සාදු කියන්න එපා කියන එක එහෙම නෙවෙයි. සාදු කියන එක වටිනවා. හැබැයි ඊට වඩා ලොකු අවබෝධයක් අපිට තියෙන්න ඕන මේ ගමන යන්න. එහෙම නැත්නම් මේක කරන්න අමාරුයි.
අපි හිතනවා පුංචි පින්කමක් කළා. ওই විනාඩි 5ක් 10ක් භාවනා කරලා සතියක් දෙකක් භාවනා පන්තියකට ගිහලා ඔක්කොම ඉවර කරගන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් ඉතින් මේක කවුරුත් කරගනි. අද පින්නතුනේ මේ මාර්ගඵල විහිළුවකට ලක් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ වැඩ නිසා. මේක ලිහිති වැඩක් නෙවෙයි. මේක ක්‍රමානුකූලව කළ යුතු දෙයක්. විශේෂයෙන්ම සීල සමාධි ප්‍රඥා කියන මේ තීතික්ෂාව තුළ ඉඳගෙන සම්පූර්ණ කර යුතු දෙයක්. සීලේ නැතුව යන්න බෑ. සමහරු කියන්නේ නම් සීලය අල්ලගන්න එපා කියලා. නමුත් සීලයක් නැතුව මේකට ප්‍රවේශ වෙන්නවත් බෑ. එතකොට මේ කෙලෙස් ප්‍රහාණයදී අපි දැනගන්නට ඕන, දැන් අපි නැවතත් මතක් කරනවා කෙලෙස් අපිට ඇතුළට එන්නේ මොකෙන්ද? මේ ආයතන හරහා. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හරහා තමයි කෙලෙස් ඇතුළට එන්නේ. වෙන එන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාදිවා සේති. අන්න කෙලෙස් මේ ආයතන හරහා නම් එන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු හැටියට නාදිවා සේති. ඇතුළට ගන්න නැතුව ඉන්න කියලා කියනවා. දැන් ඔහොම ඉන්න කියලා තථාගතයන් වහන්සේ අපට අනුශාසනා කළාට අපට පුළුවන්ද? අපි අනවරාග්‍ර සංසාරේ ඇවිල්ලා තියෙන්නේ මේවත් එක කෙලෙස් එක්ක තමයි ගමන ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ දේශනාවල මෙහෙම තිබුණාට අපි අහු වෙනවා. ඒක ඉතින් කෙලෙස් ගතිය. කෙලෙස් හරි වේගවත්නේ. නේද? කෙලෙස් සාමාන්‍යයෙන් කෙලෙස් වල ස්වභාවය ගලන ගඟක් වගේ පහළට. ඒකට 아무තු උත්සාහයක් ඕනේ නැහැ නේද? කෙනෙක් දැන් සාමාන්‍යයෙන් පහළට ගහගෙන යන වතුරක නිකම් වාඩි වුණොත් ඇති ගහගෙන යනවා පහළට. හැබැයි ඒක උඩට එන්න ඕන නම් එහෙම පුළුවන්ද? බෑ. ආයාසයෙන් උත්සාහයෙන් පිහිනන්න ඕන. එහෙම පිහිනුවොත් තමයි අපට උඩට එන්න පුළුවන්කම ලැබෙන්නේ. එක මොහොතක් අතහැරියොත් ආපහු පහළට යනවා. ඒක තමයි ස්වභාවය. අනේ දැන් බෑ ටිකක් පිහිනන්න මට අමාරුයි. විනාඩි 5ක් විතර ඉඳලා පිහිනනවා කියලා කිව්වොත් සෑහෙන ඈතකට ගිහිල්ලා. එහෙමනම් එහෙම කරන්න බෑ. කෙලෙස් ප්‍රහාණයේදී පින්නතුනි බොහෝම සිහියෙන් නුවණින් මේ වැඩේ දිගටම කරන්න ඕන. දැන් ගොඩාක් අයට වරදින තැන තමයි උතන. කෙලෙස් සටනට බහිනවා අනේ දැන් බෑ පස්සේ කරනවා ඔහොමත් පුළුවන්ද කියලා ටිකක් අතහැරිය ගමන් පින්නතුනි පහළට යන වේගය හොයන්න බෑ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් පරදවන්නට අවශ්‍ය නම් කෙලෙස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය නම් ඔන්න පළවෙනි අංකය නාදිවා සේති. ඇතුළට ගන්න එපා කියනවා. ඇතුළට ගන්න නැතුව ඉන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්න එපා. ඉන්ද්‍රිය සංවරය කියන එක එකපාර මුඩින් පහත් වෙන එකක්ද? නෑ. ඒ සඳහා වැඩෙන්න ඕන ගුණධර්ම රාශියක් තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්න ඕනේ අංක 1ට. ඊළඟට ඒ කල්යාණ මිත්‍රයා නිසා ශ්‍රී සද්ධර්මය ලැබෙන්න ඕන. ඊළඟට ඒ ධර්මය නිසා සද්ධාව වැඩෙන්න ඕන. සද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය වැඩෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය නිසා සිහිනුවන වැඩෙන්න ඕන. සිහිනුවන දෙක නිසා ඉන්ද්‍රිය සංවර වෙන්න ඕන. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. එහෙමනම් නාදිවාසේති කියලා කියන ඇතුළට ගන්න. කියන්නේ සතිය දාගෙන ඉන්නවා. ඇස කන නාසය දිව ඊළඟට ශරීරය කියන මෙන්න මේවට සිහිය දාගෙන ඉන්නවා මේ මනසට කියන මේ ආයතන 6ට. එහෙම ඉන්නකොට පින්නතුනේ ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන්. නාදිවාසේති කියන්නේ ඒක. ඒක හරියට අර මුරකාරයෝ 6 දෙනෙක් දැම්මා වගේ. මුරකාරයෝ 6 දෙනෙක් මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන 6ට මේ 6 සිහිය දාගෙන ඉන්නවා නම් ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන්.
ඒක තමයි අප්‍රමාදේ කියලා කියන්නේ. අප්‍රමාද ප්‍රතිපදාව කියන්නේ ඒකට. සිහිය. වර්තමානයේ මේ මොහොත අපි ජීවත් වෙනවා. බොහෝ සෙයින් පින්නතුනේ අපි ජීවත් වෙන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ. එහෙම නෙවෙයිද? එහෙම තමයි. ගොඩාක් දුරට අපි අතීතෙන් ජීවත් වෙනවා. ඊළඟට ඔන්න ජීවත් වෙන අනාගතේ ප්‍රාර්ථනාත් එක්ක. හැබැයි මේ මොහොත ජීවත් වෙන හරි අඩුයි. මේ මොහොත ජීවත් වෙන්න පුළුවන් නම් අපිට කෙලෙස් මර්ධනය කරන්න ඒකාන්තයෙන් පුළුවන්කම ලැබෙනවා. දැන් මේක උපමාවකින් කියනවා නම් නාදිවාසේති කියන එක ඇතුළට ගන්න නැහැ. දැන් බලන්න පින්නතුනේ ගම් වල අපේ අම්මලා රෑබෝ වෙනකොට පින්නතුනේ ගෙවල් වල දොරවල් ජනෙල් වහනවා. ඇයි සත්තු සර්පයෝයි කියලා. ඊළඟට පුංචි හිල් තියෙනවා නම් සිදුරු තියෙනවා නම් තුවා වගේ දේවල් දාලා ඒවත් වහනවා. දොර යටින් හරි සතෙකුට එන්න ඉඩ තියන්නේ නැහැ. පාපිෂ්ණාවක් හරි දානවා. ඒ මොකද සතෙක් ඇතුළට ආවොත් හරි භයානකයි. මේ ගෙදර පොඩි දරුවෝ ඉන්නවා. ඒ නොයෙක් දෙනා ඉන්නවා. ඔය ඇඳක් ඇතුළට රිංගලා ওই සර්පෙක් කෑවොත් ලොකු භයානක ප්‍රතිඵලයක්. ඒ නිසා අම්මලා බොහොම හොඳට සුරක්ෂිතව නිදා ගන්න ගියත් ඇඳ යට බලනවා. ඊළඟට හොඳට මෙට්ට කොට්ට ගසල් සුද්ධ කරනවා. එහෙම කරලා තමයි දරුවන්ට නිදා ගන්න දෙන්නේ. අන්න ඒ වගේ දැන් මෙතන විශේෂයෙන්ම අර නාදිවාසේති කියලා කියන්නේ අර සතෙකුට ඇතුළට එන්න ඉඩ දෙන්නේ වගේ මේ කෙලෙස් වලට ඇතුළට එන්න ඉඩ නොදී වළක්වගෙන ඉන්නවා. ඒකට කියනවා නාදිවාසේති කියලා. ඇතුළට ගන්නෙ නැහැ. ඊළඟට පින්නතුනේ ඔය පළවෙනි කෙලෙස් ප්‍රහාණය කරන විදිහ. හොඳට ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ඒ තුලින් මේ බාහිරින් එන කෙලෙස් ඇතුළට ගන්නෙ නැහැ. සිහිය තියෙනවා නම් ඔය වැඩේ කරන්න පුළුවන්. ඊළඟට පජහති. පජහති කියලා කියන්නේ දැන් ඉතින් නිවන් දැකලා නැහෙනි. නිවන් දැකලා නැති නිසා දැන් කෙලෙස් අර අල්ලගෙන හිටියට පින්නතුනේ පුංචි ප්‍රමාදයකින් ඇතුළට එන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මහා යෝගාවචරයන් වහන්සේලාට පවා වෙනවා. ඉතින් කෙලෙස් කියන එක හරි වේගවත්නේ. ඒක පින්නතුලට දැන් අපි පුනා මතක් කළා කෙලෙස් වේගය හිතා ගන්න බෑ. ඒක මොන ආකාරයෙන් කෙලෙස් ඉස්මතු වෙනවද කියලා හොයන්නත් බෑ. ප්‍රතිපත්ති පුරණ කෙනෙකුට, මහානදම් පුරණ කෙනෙකුට, දුතාංග පුරණ කෙනෙකුට උනත් කෙලෙස් විවිධාකාර විදිහට එනවා. දැන් තමන් බොහෝම සිල්වත් නම්, ගුණවත් නම් ඉතින් ඒක මුල් කරගෙනත් කෙලෙස් එනවනේ. ඉතින් එහෙනම් මේකට කොච්චර ප්‍රඥාවක් තියෙන්න ඕනද? කොච්චර නුවණක් තියෙන්න ඕනද මේ එකකටවත් අහු නොවි ඉස්සරහට යන්න. පජහති කියලා කියන්නේ දැන් රැකගෙන ඉන්නවා. නමුත් පුංචි ප්‍රමාදයකින් කෙලෙස් ඇතුළට ගියා නම් ඒ කෙලෙසේ වහාම අයින් කරන්න ඕන. ඒකයි පජහති කියලා කියන්නේ. ඒක තියන්නේ. දැන් හිතන්න පින්නතුනේ අපි ඉස්සෙල්ලා උපමාවම ගත්තොත් දැන් ඔන්න අපි ගොඩාක් මහන්සි වෙලා අපි හිතමු ගමක නම් කුඹුරු වැඩ කරලා නැත්තම් මොනවා හරි ලොකු වැඩක් කරලා ඔන්න ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා ඉතින් රාත්‍රී කාලේ ඉන්නකොට ඔන්න දකින්න ගේ ඇතුළට සර්පෙක් කොහොම හරි ඇදිලා යනවා. ඉතින් මු හොයන්නත් නැහැ. ඉතින් දැන් ගේ ඇතුළට ඇඳ ඇතුළට කොහෙට හරි මේ සර්පයා ගියා. දැන් ගෙදර අයත් හරියට මහන්සි වෙලා ඉන්නේ. මහන්සි වෙලා ඉන්න නිසා හිතනවා අනේ ඔන්න ඔහේ සර්පයාද හිටපු දෙන් හෙට අස් කරන්න බැරියයි කියලා ඒ ගෙදර අය ගේ ඇතුළේ නිදා ගන්නවද? නිදාගන්නේ නැහැ. ඇයි ඒ? ඒගොල්ලෝ දන්නවා මේ සර්පෙක් ඇතුළේ දාගෙන නිදාගත්තොත් ඒක ලොකු අනතුරක්. එහෙම නැද්ද? එහෙම තමයි. විශාල අනතුරක්. ඒ නිසා අය මොකද කරන්නේ? කොච්චර මහන්සි වුණත් ගෙදර බඩු ඔක්කොම එළියට දාලා හරි සර්පයා අයින් කරනවා. ගෙදර බඩු ඔක්කොම එළියට දාලා හරි සර්පයා අයින් කරනවා. ඒක තමයි ස්වභාවය. අන්න ඒ වගේ
කෙලෙසයක් ඇතුළට ගිය ගමම්ම පින්නතුනේ අපි ඒ කෙලෙස් අයින් කරන්න පුරුදු වෙන්නට ඕන. ඒක තමයි පජහති කියලා කියන්නේ. දැන් අපේ කකුලේ කට්ටක් යනුනොත් අපිට මොන වැඩේ තිබුණත් අපි මොකද කරන්නේ? ඒ ළඟ ඉන්න කෙනෙකුට කියනවා නේ මේ කට්ට අයින් කරන්න. නැත්තම් එක කකුලකින් හරි හිටගෙන අර කට්ට අයින් කරනවා. අපි දන්නවා කටුව ඇතුලේ තිබුණොත් අපිට ලොකු ගැටලුවක්. නේද? අන්න ඒ වගේ පින්නතුනි කෙලෙස් අයින් කරන්න ඕන. එහෙමනම් දෙවනි පියවර පින්නතුලට මතකයි පජහති කෙලෙස් ඇතුළට ආවොත් වහාම අයින් කරන්න ඕන. නැතු අපි හිතුවොත් අනේ ඉතින් මම පුතඥයෙක් නේ මම මහාන වෙලායි. ඒක උහුමත් පුළුවන් අය හරි වැඩක් නේ. එහෙම හිතලා හිටියොත් පින්නතුනේ මේ කෙලෙස් ඇතුලේ බෝ වෙනවා. එහෙමනම් කෙලෙස් වලට ඉන්න දෙන්න හොඳ නෑ වහාම අයින් කරන්න ඕන. ඒ දෙවෙනි පියවර පජහති. තුන්වෙනි පියවර විනෝදේති. විනෝදේති කියලා කියන්නේ මොකක්ද? කෙලෙස් ඇතුළට ආපුවාම ඒ කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕන. ආය ඇති වෙන්න පුළුවන්. හැබැයි අයින් කරන වෙලාවට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕන. චුට්ටක් ඉතුරු වුණොත් ඒක ලියලනවා. දැන් හිතන්න අපි හිතමු දැන් කෙනෙකුට පිළිකාවක් හැදෙනවා. පිළිකාවක් හැදෙන මොන්න දැන් මේක වෛද්‍යරු හොයා ගන්නවා. වෛද්‍යරු කියන වහාම මේක සැත්කමකින් අයින් කරොත් පුළුවන් වෙයි ටිකක් බේර ගන්න කියලා. ඔන්න සැත්කමක් කරලා දැන් මේ පිළිකාව අයින් කරනවා. අයින් කරලා වෛද්‍යවරයා ඥාතීන්ට කියනවා පුළුවන් තරම් මම මේක අයින් කරා. අපි ඊළඟට යම් කිසි සෛලයක තියෙන්නත් පුළුවන්. ඒ නිසා අපි කරන්ට් එක අල්ලමු නැත්නම් තෙරපි කරමු. එතකොට මේ තියෙන සෛලවලත් ඒක නැති වෙලා යයි. අර බලන්න වෛද්‍යවරයා දන්නවා මේකේ චුට්ටක් හරි මේ පිළිකාකාරකයක් තිබුණොත් මේක ලියලා එනවා. අන්න ඒ වගේ කෙලෙස් චුට්ට තියා අයින් කළ වැඩක් නැහැ. උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු කෙනෙකුට කෙනෙක් කෙරෙහි ලොකු තරහක් තියෙනවා. හැබැයි ආයි තරහ පිට කරන්නේ බොරුවට එයාට ඉස්සරහට hina වෙලා ඉන්න ඇතුලෙන් තරහ තියෙනවා. හැබැයි ඒක කොයි වෙලේ මතුවේද කියලා කියන්නේ බෑ. අන්න ඒ වගේ පින්නතුනේ ලෝකයට නිකන් පෙන්නනවා තරහක් නෑ වගේ. නමුත් හිත ඇතුලේ තරහක් තියෙනවා. එහෙම බෑ. මෙත් වඩලා එයා කෙරෙහි තිර තරහ අපි අයින් කර ගන්න ඕන. අන්න ඒකට තමයි කියන්නේ විනෝදේති. කෙලෙස් අයින් කරනකොට බාගෙට කළ වැඩක් නෑ. සම්පූර්ණයෙන් මේ කෙලෙස් අයින් කරන්න ඕන. විනෝදේති. පින්නතුනි දැන් මෙහෙම ඒ හොඳටම කෙලෙස් අයින් කරත් ආයෙ කෙලෙස් ඇති වෙනවා. ඒක වෙනම දෙයක්. මොකද පුතඥයෙක්නේ. කෙලෙස් වේගයේ හරි පුදුමයි. ඉතින් එහෙම චුට්ටක්වත් ඉතුරු නොකර කෙලෙස් අයින් කරා කියලා ආයෙ කෙලෙස් හටගන්නේ නැත්තේ නෑ. හට ගන්නවා. නමුත් අයින් කරනකොට මතක තියාගන්න චුට්ටක්වත් ඉතුරු නොකර අපි කෙලෙස් අයින් කරන්න ඕන. අන්න ඒකට තමයි කියන්නේ විනෝදේති. දැන් බලන්න මේ පියවරවල්. දැන් මේ කෙලෙස් ඇති වෙන්නේ මේ ආයතන හරහා. නාදි වාසේති ඇතුළට ගන්නෙ නෑ. ඒකට ප්‍රශ්න ඉවරයිනේ. නමුත් එහෙම දිගට ඉන්න බෑ. කොහොම හරි ප්‍රමාදයකින් ඇතුළට එනවා කෙලෙස්. ආවොත් ඒක දැක්කොත් වහාම අයින් කරන්න ඕන. දෙවෙනි පියවර. ඒත් නැවතත් කෙලෙස් ඇතුළට එනවා. ඒ අයින් කරනකොට ඒ කෙලෙස් චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕන. ඒක තමයි විනෝදේති කියලා කියන්නේ. දැන් එහෙම අයින් කරත් ආයෙ කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් ඇති වෙනකොට එතනදී කලකිරෙන්නේ නැහැ. දැන් බොහෝ අය අයියෝ මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අනේ මට පුළුවන් විදියට මම බණම් භාවනාවක් කරගෙන දානයක් මානයක් දීගෙන ඔහේ ඉන්නවා මේ සටන කරන්න ලේසි නෑ කියලා එතනදී වැටුනොත් ඉවරයි. එහෙම වැටිලා බෑ. මොකද කරන්න ඕන? මෙතනදී පින්නතුනි කරන්න ඕන එන පාරට කෙලෙස් වලට පහර දෙන්න ඕන. ඒකට තමයි බ්‍යන්ති කරෝති කියලා කියන්නේ. එන පාරට ගහන්න ඕන කෙලෙස් වලට. ඒතකොට කෙලෙස් වලට පවා එපා වෙනවා.
දැන් බලන්න අපේ යාළුවෙක් අපි අකමැති නම් එයාගේ දුර්ගුණයක් දැකලා එයත් එක්ක ඇසුරු කරන්න කැමති නැත්නම් එයා එන පාරට අපි යාව ප්‍රතික්ෂේප කරොත් එයාගේ ගමන නවතින්නේ නැද්ද? නවතිනවා. අනේ දැන් වැඩක් නෑ මෙයා ඉස්සර වගේ නෙවෙයි කියලා එහෙම මෙයා නවතිනවා. අන්න ඒ වගේ තමයි කෙලෙස් වලට කරන්නත් ඕන. පින්නතුනි කෙලෙස් එන පාරට පහර දෙන්න ඕන. දැන් රාගයක් ඇති වෙනකොට තියෙන සුබ නිමිත්තක් නිසානේ අයෝනිසෝ මනසිකාරය නිසානේ රාගයක් ඇති වෙන්නේ. එහෙමනම් අර සුබ නිමිත්තේදී යෝනිසෝ මනසිකාරයම දෙන්න ඕන. එතකොට ඒ කෙලෙස් එන්නේ නැහැ. එන පාරට ගහන්න ඕන. ඒක තමයි කෙලෙස් ප්‍රහාණය කිරීමේ දක්ෂතාවය කියලා කියන්නේ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපි හිතමු අපේ ගෙදරකට එනවා යාචකයෙක් හිගන්නේ. හැමදාම හිගන්න එනවා. ඉතින් හිගන්නට කෑම දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, අවස්ථානුරූපීව මිල මුදල් පවා දෙනවා. හිගන්නටත් දැන් මේ ගෙදර ලොකු දෙයක්. ඉතින් මෙයාට හොඳට සැලකිලි හම්බ වෙනවා. මෙයා නිතරම මේ ගෙදරට එනවා. ඉතින් දවසක් මේ ගෙදර ගෘහ මූලිකයාට දකින්න ලැබෙනවා මේ හිඟන්නා හොඳටම බීලා ඉන්නවා. මේ මිනිස්සයාට හරි පුදුමයි. අනේ අපි මේ මිනිස්සට කණ්ඩ දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, මිල මුදල් දෙනවා, මේවා එකතු කරගෙන ඇවිල්ලා මේ මිනිස්සයා මේ මත්පැන් බොනවා. හොඳටම කලකිරෙනවා. කලකිරිලා මෙයා ගෙදර ඇවිල්ලා කියනවා හෙට ඉඳලා අර යාචකයාට මුකුත් දෙන්න එපා. බයින්ඩ යන්නත් එපා. ඔය මිනිස්සුත් එක්ක ගැටිලා වැඩක් නැහැ. හැබැයි මුකුත් දෙන්න එපා. ඉතින් ගෙදර අයත් මේ කතාව අහලා දැන් ගන්නට මුකුත් දෙන්නේ නැහැ. ඒ ගන්න බලනවා පළවෙනි දවසේ ගිහලා මුකුත් ලැබෙන්නේ නැහැ. එයා හිතන මොකක් හරි ප්‍රශ්නයක් ඇති. ඊට සැකේකුත් නැහැ. දෙවෙනි දවසෙත් එනවා. එදා ලැබෙන්නේ නැහැ. දැන් උන්න ප්‍රශ්නාර්ථයක්. මේ මොකද මේ හැමදාම ලැබෙන ගෙදරින්. කමන්නේ දැන් දෙවෙනි දවසෙත් නැහැ. තුන්වෙනි දවසෙත් එනවා. එදා ලැබෙන්නේත් නැහැ. හිඟන්නට තේරෙනවා මොකක්ම හරි ගැටලුවක්. ඕන එකක් වෙන්න කියලා හතරවෙනි දවසෙත් එනවා. එදා ලැබෙන්නේත් නැහැ. දැන් හිඟන්නට තේරෙනවා දැන් ආයෙ නම් ලැබෙන එකක් නැහැ. හොඳටම කලකිරෙනවා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා හිඟන්න එහෙම නවතිනවා. අන්න ඒ වගේ කරන්න කියනවා කෙලෙස් වලට. එන පාරට ප්‍රතික්ෂේප කරන්න කියනවා. කෙලෙස් උනත් පින්නතුනි එන පාරට ප්‍රතික්ෂේප කරොත් මොකද වෙන්නේ? කෙලෙස් එන්නේ නැතුව ගන්න. එන්නේ නැහැ. එහෙම්ම නවතිනවා. අන්න ඒ වගේ පින්නතුනි කෙලෙස් බාර ගන්නෙ නැහැ. දැන් සුබ නිමිත්තක් දැක්කහම ඒ උස්සේම යන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ විදිහට දැකීමෙන් තමයි අපට මේ කෙලෙස් ප්‍රහාණය කරන්න ලැබෙන්නේ. මේක හරි වැදගත් පියවරක් මේ හතරවෙනි පියවර. මොනතරම් හොඳට ගුණධර්ම පිරුවත් කෙලෙස් එනවා. හැබැයි එන පාරට පහර දෙන්න පුරුදු වෙලා නැත්තම් අයියෝ මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මං කොච්චරනම් මේ කෙලෙස් නැති කරගන්න මහන්සි ගන්නවද? නමුත් මේ වැඩේ මට කරන්න බෑනි කියලා වැටුනොත් ඉවරයි. එහෙම වෙලා බෑ. එන පාරට පහර දෙන්න ඕන. එහෙම වුණොත් පින්නතුනි කෙලෙස් එහෙම මර්ධනය වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනභවං ගමේති. ඒ විදිහට කරනකොට ආය කවදාවත් හට ගන්න නැති විදිහට මේ කෙලෙස් නැති වෙලාම යනවා. එතකොට බලන්න මේ කෙලෙස් ප්‍රහාණය කියන එක ආවට ගියාට බාගෙට කරන්න පුළුවන් දෙයක්ද? බෑ. මේ සඳහා පින්නතුනි පුදුම වීරියක් අවශ්‍ය කරනවා. ඒ වගේම සීලයක පිහිටලා සමාධියක් ඇති කරගෙන සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මේ ත්‍රිතික්ෂාව තුළ පිහිටලා තමයි අපට මේ කෙලෙස් නැති කරන්නට අවස්ථාව ලැබෙන්නේ. අන්න ඒ දේ අපි හොඳට කල්පනා කරන්න ඕන. එහෙම නැති වුණොත් මේ කෙලෙස් ගලවන්න පුළුවන් කමක් නැහැ. දැන් පින්නතුලට මතක ඇති මේ ආයතන හරහා තමයි මේ කෙලෙස් ඇතුළට එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආයතන හරහා එන මේ කෙලෙස් මුලින්ම කරන්නට ඕනේ නාදි වාසයේදී ඇතුළට ගන්න. බොහෝම සිහියෙන්, වීරියෙන්, ප්‍රඥාවෙන් මේව ඇතුළට ගන්න නැතුව ඉන්නවා. ඒක අප්‍රමාදේ කියලා අපි හඳුන්වනවා. හැබැයි පුංචි ප්‍රමාදයකින් කෙලෙස් ඇතුළට එන්න පුළුවන්.
ඇතුළට ආවොත් සිහියෙන් ඉඳගෙන පජහති වහාම වැහැර කරනවා. ඒක දෙවෙනි පියවර. තුන්වෙනි පියවර පින්නතුලට මතකයි කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර කෙලෙස් අයින් කරනවා. ඒකට කියන විනෝදේති. හතරවෙනි පියවර බ්‍යන්ති කරෝති. එහෙම හිටියත් කෙලෙස් ඇතුළට එනවා. නමුත් එන පාරට කෙලෙස් වලට පහර දෙනවා. කෙලෙස් වලට පහර දෙනවා කියලා කියන්නේ මේ අමුතුවෙන් ගහ ගන්න යනවා කියන එක නෙවෙයි. අපි හිතමු රාගයක් එනකොට ඔන්න අසුබය දෙනවා. ද්වේෂයක් එනකොට ඔන්න මෛත්‍රිය දෙනවා. හිත විප්සිත වෙනකොට ඔන්න ටිකක් ආනාපාන සතිය හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. අන්න ඒ විදිහට තමයි පින්නතුනේ මේ කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. එතකොට බලන්න එන පාරට ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරපුවාම මොකද වෙන්නේ? මේක කවදාවත් හටගන්නේ නැති විදිහට මේ කෙලෙස් තුනී වෙලාම යනවා. එහෙමනම් පින්නත් හැම දිනාටම තේරෙනවා ඇති මේ නිවන් දකින්නවා කියන එක ලිහිදි දෙයක් නෙවෙයි ඇත්තටම. දැන් අද මේ නිවන කියන එක පින්නතුනේ විහිළුවකට ලක් වෙලා හැම තැනම දැන් මේ අවබෝධ කරගත්ත අය ප්‍රත්‍යක්ෂ කරගත්ත අය. ඉතින් නිවන් දකින්නවා කියන වැඩපිළිවෙල පින්නතුනේ බොහොම කල්පනාවෙන් කළ යුතු දෙයක්. ඔය නිකාම වචන හරඹයක් නෙවෙයි. එහෙමනම් මේ පින්වත් හැම දිනාටම කෙලෙස් ප්‍රහාණය කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.